साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ ඔබ මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමටයි. ඉතින් පින්වත්නි බුද්ධ ශාසනික යෙදෙනවා කියලා කියන්නේ බොහෝම කලාතුරකින් මිනිසෙකුට ලැබෙන අවස්ථාවක්. බුද්ධ ශාසනය කියන එක ලෝකේ නිතර නිතර පවතින එකක් නෙවෙයි. අති දුර්ලභවයි ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උපාදෝ. ඒ කියන්නේ මේ කිච්චෝ මනුස්ස පටිලාභෝ මනුස්සත්වයක් ලැබීම, මේ මනුස්ස ජීවිතය ලැබීම ඊටාම දුර්ලභව ලැබෙන එකක්. කලාතුරකින් හම්බ වෙන එකක් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති උපමාවක් හැටියට තියෙනවා කන කැස් බෑවික් වියසිදුරින් අහස බලනවා වගේ මනුස්ස ජීවිතය කියන එක දුර්ලභව ලැබෙන එකක් කියලා. ඊළඟට තියෙනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං. මනුස්ස ජීවිතය ගෙවන්නත් මනුස්සයාට හරි දුෂ්කරයි. හරි දුෂ්කරතාවලට මුහුණ දෙදී තමයි මේ මනුස්ස ජීවිතය ගෙවන්නේ. ඒක ගැන අපි විස්තර කරන්න ඕනේ නැහැ. ගිහි ගෙවල් වල ඉන්න ඔබ හොඳටම දන්නවා ඒක. ඊළඟට තියෙනවා
කිච්ඡං සද්ධම්ම සවණං. ඔන්න මනුස්සත්වයේ ලැබිච්ච මනුස්සයාට බුදු කෙනෙක් ප්‍රකාශ කරපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය අහන්න ලැබෙනවා නම් ඒක ඊටාම දුර්ලභයි. දැන් බලන්න පින්වත්නි, මේ යුගයේ, මේ ලෝකයේ, මේ වර්තමාන සමාජයේ මිනිස්සු කෝටි ගණන් ජීවත් වෙනවා. කෝටි 600කට වැඩි ප්‍රමාණයක් ලෝකේ ජීවත් වෙනවා. ඊළඟට දැන් මේ වසංගත තත්ත්වයක් ඇවිල්ලා මිනිස්සු බොහෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරෙනවා. ඊළඟට කෝටි ගානක පිරිසක් මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්නවා. බලන්න හැබැයි බණපදයක් අහපු අය කී දෙනාද? සද්ධර්මයේ ශ්‍රවණය කරපු පිරිස කී දෙනාද? මරණයට පත් වෙන අය අතරින් ධර්මය අහලා ධර්මානුදම් ප්‍රතිපදාවක ඉඳලා මැරෙන අය කී දෙනාද? සමහර විට ඒ ලක්ෂ ගානට මේ කෙනෙක්වත් නැති වෙන්න පුළුවන්. එතකොට බලන්න මේ ධර්ම ශ්‍රවණය කියන කොච්චර දුර්ලභ එකක්ද? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කිච්ඡං සද්ධම්ම සවණං, ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම හරි දුර්ලභ එකක්. ඊළඟට තියෙනවා කිච්ඡෝ බුද්ධානං උපාද. ඔය සියල්ලටම වඩා බුදු කෙනෙක් උපදීම අතිශයින් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා කියන එක මහා ආශ්චර්ය කාරණාවක්. ඒ වගේම නිතර නිතර බුදුවරු පහළ වෙනවා නෙවෙයි. දැන් ඔබ අහලා ඇති මේ මහා භද්‍ර කල්පය කියලා. මහා භද්‍ර කල්පය කියන්නේ සුන්දර කල්පය කියන එකයි. මේ භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ යුගයේ මිනිස් ආයුෂ 40000ක්. අවුරුදු 40000ක්. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ බුදු සසුනේ සලකුණක්වත් නැති වෙන දැන් අතුරුදහන් වෙලා ගිහින්. ඊළඟට අපගේ භාග්‍යතුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙනවා. ඊළඟට මිනිසුන්ගේ ගුණ ධර්මයන්ගේ දියුණු වීමත් එක්ක ආයුෂ අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ආපහු 80000ට අඩු වෙන විදියක් එන කාලයකට මෛත්‍රී කියලා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළා. එතකොට බුදුවරු 5 නමක් මේ භද්‍ර කල්පේ පහළ වෙනවා. හැබැයි පින්වත්නි, මේ භද්‍ර කල්පේ 5 නමක් පහළ වුණාට ලෝකේ හැම කල්පයකම බුදුරජාණන් වහන්සේලා නැහැ. හැම කල්පයකදීම බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට ලැබිච්ච දුර්ලභ වාසනාවක්. ඔබ අහලා ඇති ඔය බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ලැබුවා කියලා. ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න මට මතක හැටියට ඊළඟට මට මතක හැටියට කොණ්ඩඤ්ඤ වගේ බුදුරජාණන් වහන්සේගේ නම. ඒ අතර කාලේ බුදුරජාණන් වහන්සේලා දිනමක් අතර කාලේ කල්ප ලක්ෂයක්. එතකොට හිතාගන්න මේ බුද්ධ ශාසනයක් කියන එක අපිට කොච්චර දුර්ලභව ලැබෙන එකක්ද කියලා. ඉතින් පින්වත්නි, මේ බුද්ධ ශාසනය දුර්ලභව ලැබිච්ච අවස්ථාවේ මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵලයක් ලබා ගන්න අපි මේ බුද්ධ ශාසනයේ යෙදෙන්න ඕනි. එතකොට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න බුද්ධ ශාසනයේ යෙදෙනවා කියලා කියන්නේ ඒකට පුරුදු කරන්න ඕනි මාර්ගයක් තියෙනවා. ඒක තමයි ඔබ අහලා ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් වලට බෙදලා තිනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥාව වඩන්න නම් බුද්ධ ශාසනයේ යෙදිය යුතු තව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි අපි පුරුදු කරන්න ඕනි. පුරුදු කළ යුතු දෙයක් තියෙනවා. පුරුදු කර යුතු දේ තමයි එකක් දානය, ඊළඟ එක සීලය, ඊළඟ එක භාවනාව. මේ තුන ඔබ අහලා තියෙනවා. මේවට කියනවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා. එතකොට මේ දාන, සීල, භාවනා කියන මේ තුන කෙනෙක් පුරුදු කරද්දී ඒ කෙනා දානයත්, සීලයත්, භාවනාවත් හරියට පුරුදු කරොත් එයාට සීල, සමාධි, ප්‍රඥා කියන නිවන් මාර්ගයේ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි ආශ්චර්ය දෙයක් මේ බුද්ධ ශාසනයේ තියෙන. ඉතින් ඒ නිසා අද මම කල්පනා කළා ඔබට මේ දානය ගැන ටිකක් විස්තර කරලා දෙන්න. මම හිතන්නේ මේ ධර්මය ආන හැම දිනම දන් දෙන්න කැමති දන් දෙන පිරිසක්. එතකොට මේ දානේ පූජා කරද්දී මේ දානවල තියෙනවා කෙනෙක් තේරුම් ගත යුතු යම් යම් කොටස්.
ඉතින් මම අද කියලා දෙන්නේ මේ සත්පුරුෂ දානයත් අසත්පුරුෂ දානයත් අතර බුදුරජාණන් වහන්සේ මේ වෙනස විස්තර කරලා දේශනා කරපු අංගුත්තර නිකායේ සඳහන් වන දේශනා දෙකක් ඇසුරින්. ඉතින් පින්වත්නි මේ දේශනාවේ නම අසත්පුරුෂ දාන සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අසත්පුරුෂ දාන පහක් තියෙනවා කියනවා. එතකොට අපිට තේරෙනවා පින්වත්නි මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන දෙගොල්ලම දන් දෙන අවස්ථා තියෙනවා. එතකොට සත්පුරුෂයෝ දාන දෙනවා අසත්පුරුෂයෝ දාන දෙනවා. මේ දානේ දෙන ලක්ෂණය අනුව තීරුම් ගන්න පුළුවන් මේ දානේ නම් සත්පුරුෂ දානයක් නෙවෙයි මේ අසත්පුරුෂ දානය කියලා තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විස්තරات එක්ක මේකේ තියෙනවා ඔන්න අසත්පුරුෂ දාන පහක් තියෙනවා කිව්වා. පළවෙනි එක තමයි කියනවා අසක්කච්ඡන් දානං දේති. සකස් නොකොට දන් දෙයි. සකස් නොකොට දන් දෙයි කියලා කියන්නේ කෙනෙක් යමක් පූජා කරන්න කැමති නම් අපි කියමු ආහාර පාන වේවා, වස්ත්‍ර වේවා, ඊට පස්සේ ඉන්න හිටින්න තැනක් වේවා, බෙහෙත් පිළිකරක් වේවා, මේ පූජා කරන තමන් අත්හරින යම් ඕනම දෙයක් ඒක සකස් කරලා දෙන්නේ. සකස් කරලා දෙන්නේ කියන්නේ ඒක ලබන කෙනාට ප්‍රතිග්‍රාහකයාට ඒ දේ පාවිච්චි කිරීමෙන් පහසුවක් සැලසෙන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න අපි ආහාර පාන ගැන නිතර කතා වෙනවනේ. අපි කතා කරමු බලන්න පොඩ්ඩක්. කෙනෙකුට ආවට පස්සේ ඉන්න තැනක් හදලා දෙනවා. ඒකත් සේනාසනයක් වගේනේ. මොන කෙනෙකුට කාමරයක් හදලා දෙනවා. එතකොට ඒ කාමරේ පිළිවෙලකට ඇඳ පිළිවෙල කරලා නැත්තම් ඒකට ලස්සනට බෙඩ් ෂීට් එකක් එලලා කොට්ටුරේ දාලා පිළිවෙලට හදලා නැත්තම් ඉන්න විදිහට කැමති විදිහට හිටපුවාවේ කියලා ඉන්නවනම් මදුරුව කනවනම් මදුරු දැලක් හරි ඒ මදුරු එලව ගන්න මදුරු කොයිල් එකක් හරි එහෙම මොකවත් නැත්තම් ඒ පහසුකම සලසන්න පුළුවන් හැකියාව තියෙද්දිත් එයා ඒක නොදී ඉන්නවනම් එතකොට ඒක සකස් කොට දීමක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඒකට කියන්නේ සකස් නොකොට දීමක් කියලා. එතකොට සකස් නොකොට දන් දීමක් මේ ලෝකේ තියෙනවා. දැන් අපි ගත්තොත් වස්ත්‍ර දෙනවා කෙනෙක්. එතකොට ගොඩාක් අය අලුත් වස්ත්‍ර දෙන්න පෙළඹෙන්නේ නැහැ. දැන් ගෙදර ඇඳලා ඒක Tamanට පාවිච්චිට අවශ්‍ය නැත්තම් ඒකට කරන්න දෙයක් නැත්තම් ඒක දෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා වුණත් කමක් නැහැ. ඒක කෙනෙකුට අඳින්න පුළුවන් විදිහට පරිභෝග කරන්න හිත නැමෙන විදිහට ප්‍රියමනාප විදිහට සකස් කරලා දෙනවා නම් ඒක තමයි සත්පුරුෂ දානයක ලක්ෂණය. එතකොට අසත්පුරුෂ දානයේ ලක්ෂණයක් තමයි සකස් නොකොට දන් දීම. සත්පුරුෂ දානයේ සකස් කොට දන් දීම. ඔන්න පළවෙනි කාරණාව මතක තියාගන්න. ඊළඟ එක තමයි අචිත්තීකත්වා දීති. අචිත්තීකත්වා දීති කියලා කියන්නේ අගෞරවයෙන් දෙනවා. දානෙ දෙද්දී ගෞරවයක් නැහැ. දැන් දානෙ කියලා කියමු පින්නත් මේ පන්සලකට ගිහිල්ලා කරන සාංගික දානමය පින්කමක් විතරක් නෙවෙයි. අපි කියමු ගෙදරකට තමන්ගේ ඥාතියෙක් එනවා කියලා. තමන් අඳුරන කවුරු හරි එනවා කියලා. එතකොට ඒ වගේ කෙනෙකුට උනත් දානයක් දෙද්දී අපි කියමු තේ එකක් දෙනවා කියලා. ඒක දානයක් නෙවෙයිද? දානයක් බවට පත් වෙනවනේ. එතකොට ඒක දෙද්දිත් පිළිවෙලකට ගෞරවයෙන් තමන් බුද්ධ සත්කාරය කියන්නේ ගෞරව සත්කාර සම්මාන ඇතුව දෙනවා නම් ඒක සත්පුරුෂ දානයක් කියනවා. අපි කියමු ගෙදර ඔන්න අම්මා කෑම උයනවා. ගෙදර ස්වාමියා ඉන්නවා. එතකොට ඒ ස්වාමියාට ගෞරවයෙන් බත් එක බෙදලා දෙනවා නම් ඒක සත්පුරුෂ දානයක් වෙනවා. දැන් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ අපිට මේවා පුරුදු වෙනවා. පුරුදු කරගන්න අවස්ථාව තියෙනවා. ඊළඟ එක තමයි අසහත්තා දේති. ඒ කියන්නේ සියතින් දෙන්නේ. තමන්ගේ අතින් පූජා කරන්න කැමති නැහැ. මේක ගොඩාක් අය දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ දාන පින්කම් කිව්වට පස්සේ දාන ඉවර වෙලා ගිහිල්ලා අර මිනිස්සුන්ගේ කෑමට සම්බන්ධ වුණාම හරි කියලා. දැන් ගොඩාක් ওই දාන ගෙවල් වල ඊට පස්සේ දාන පින්කම් කරද්දී ශ්‍රද්ධාවන්ත මිනිසයානේ මේකට මූලිකත්වයේ දරන්නේ. එතකොට මේ මූලිකත්වයේ දරන මිනිසයාට අනුකම්පාවක් ඇති වෙනවා. අනේ අපි මේ අපේ ඥාතීන්ට යාළුවන්ටත් මේ දානෙට ආරාධනා කරලා සම්බන්ධ කරගමු. එතකොට ඒගොල්ලන්ට පින රැස් වෙනවනේ කියලා. නමුත් එයාට ඒක කරුණු කියලාම හිත පහදවන්න බෑනේ. නමුත් අර හිතවත්කමට ආරාධනා කළාම ආරාධනාව
මග හරින්න බැරි නිසා හිතවත්කම රඳව ගන්න ඕනි මට ශ්‍රද්ධාව නැති ධර්මයේ ගැන තේරුමක් නැති දන් දෙන්න කැමති නැති මිනිස්සුත් එනවා. ඇවිල්ලා සමහර විට දානි පූජා කරන අවස්ථාවේ බුද්ධ පූජා කරද්දී එතෙන්ට සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඒ පැත්තකට වෙලා ඉන්නවා. ඊට පස්සේ දානි පූජා කරන අවස්ථාවේ දානි සාංගික කරන අවස්ථාවට සම්බන්ධ වෙන්නෙත් නැහැ. සමහරට ෆෝන් එකක් ඔබ නැත්තම් වාහන වලට වෙලා නැත්තම් වට වෙලා කතා කර කර ඉන්නවා. දානි අතින් පූජා කරන පින ඒගොල්ලන්ට රැස් වෙන්නේ. සමහරට දානට සල්ලිත් වියදම් කරලා ඔය යෝගට් ටිකක් අයිස්ක්‍රීම් ටිකක් ඒගොල්ලෝ තරන් ඇවිල්ලා. දානයට සම්බන්ධ වෙච්ච පින ඒගොල්ලන්ට යම් විදිහකට රැස් වුණාට ඒගොල්ලන්ට සියතින් පූජා කරලා ගෞරවයෙන් පූජා කරලා රැස් කරගන්න තිබිච්ච පින ඒගොල්ලන්ට නැති වෙනවා. එතකොට බලන්න පින්නත් මේ දානයක් දෙද්දී වුණත් කොච්චර මේ ලොකු සිතින් සම්බන්ධ වීමේ වැඩපිළිවෙලක් තියෙනවද කියලා. ඊළඟට අපි මේ ගෞරවයත් එක්ක ඊළඟට සකස් කොට දීමත් එක්ක ඊට පස්සේ සියතින් දීමත් එක්ක මේවත් එක්ක අපේ දානයේ සත්පුරුෂ දානයෙන් බවට පත් වෙන්න උපකාර වෙනවා. ඒ නිසා සියතින් දන් දෙන්න සියතින් දන් දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුරුෂ දානයක්. ඒකට සියතින් දන් දෙන්නේ නැත්තම් ඕගොල්ලෝ ගිහිල්ලා දීලා මට බෑ ඉන්නේ. සමහරට දානෙට ඇවිල්ලාම දානෙ හන්ද බෙදන්න හිතෙන්නේ. ඉතින් ඒක අවාසනාව. ඉතින් ඒ නිසා සියතින් දන් දෙන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ දානෙ බෙදෙන දම් පොළට ගිහිල්ලා අර දානෙ පොර කාගෙන බෙදන්න ඕනේ කියලා. එහෙම අදහස් වෙන්නේ නැහැ. දානෙ පූජා කරද්දී එතෙන්ට ගිහිල්ලා Tamanට එහෙම අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඒක සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. නැත්නම් සමහර අවස්ථාවල සීමිත පිරිසකට නිදාන බෙදන්න ලැබෙන්නේ. එතකොට එතන ගිහිල්ලා ලැබෙන්නේ නැතුව හිතාමනාපුණොත් එතකොටත් පින බාල වෙනවා. දැන් බලන්න එතකොට මේ දානය පූජා කරද්දී හිත කොච්චර රැකගන්න ඕනිද කියලා. ඒ නිසා අර දානේ පූජා කරද්දී Tamanට හැකි හැම අවස්ථාවකම Tamanගේ අද්දකින් පූජා කරන්න ඕනේ. අන්න සත්පුරුෂ දානයක ලක්ෂණය. එතකොට තුනයිනේ. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි සකස් කොට දන් දෙනවා. ඊළඟ එක ගෞරවයෙන් දන් දෙනවා. ඊළඟ එක තමයි සියතින් දන් දෙනවා. තමන්ගේ අද්දකින් දෙනවා. ඊළඟ අසත්පුරුෂ දාන ලක්ෂණය තමයි කියන අපවිද්ධං දේති. අපවිද්ධං දේති කියන්නේ විසි කරන දෙයක් දෙනවා කියන. අසත්පුරුෂයා දන් දෙද්දී තමන්ට ඕන නැති අහක දාන දේවල් දෙනවා කියන. එතකොට මේක ගොඩක් වෙලාවට තියෙනවා සමහර තැන්වල. අපි ගත්තොත් ඉහළ පෙළේ අයගේ වුණත් ඕක තියෙනවා. සමහර විට මෙතිවරු සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ධනපතිවරු වුණත් ඒගොල්ලන්ට ඒ තමන්ගේ ව්‍යාපාරය ආයතනින් අහිං කරන බඩුවක් තියෙනවා නම් මේක අපි දානෙ පිණිස දෙනවා කියලා නම ගහලා දෙනවා තැනකට කොහේ හරි. වැඩිහිටි නිවාසයකට හරි කොහේ හරි ස්ථානයකට. ඉතින් ඒක තමන්ට නැති කමට දුන්නට කමක් නැහැ. අයින් කරන දෙයක්. ඒත් පාවිච්චියට සුදුසු නම් විතරක් දුන්නොත් තමයි සත්පුරුෂ දානයක් වෙන්නේ. එතකොට ඉවත දාන්න නැති දෙයක් දෙනවා නම් ඒක සත්පුරුෂ දානයක්. දැන් මං කිව්වේ කලින් ඇඳුමක් දෙනවා නම් ඒක පිළිවෙලකට සකස් කරලා පිරිසිදු කරලා ඒක අපි ගත්තොත් අයන් කරලා Tamanට කෙනෙකුට ප්‍රියමනාප විදිහට අලුත් එකක් වගේම සකස් කරලා දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට ඒක විසිකරන දෙයක් නෙමෙයි. ඒක තව පාවිච්චියට ගන්න පුළුවන් දෙයක්. ඒකට Tamanට හැකි හැම අවස්ථාවකම Taman ඉවත නොදාමන දෙයක් දෙන්න පුළුවන් නම් ඒක ඊටාම වටින එකක්. එතකොට ඒක සත්පුරුෂ දානෙට අයිති වෙනවා. අහක දාන්න නැති දෙයක් තියෙන. එතකොට ඒක තමයි අපවිද්දං දේති. ඉවත නොදමන අපවිද්දං දේති කියන්නේ ඉවත දමන දෙයක් දෙනවා. අනපවිද්දං දානං දේති කියන්නේ අහක නොදමන දෙයක් දෙනවා. ඉතින් මේ වගේ විස්තර තමයි පින්වත්නි මේ එකිනෙකක් ගානේ අපි ගත්තොත් ඔන්න අපි විසිකරන දේවල් දුන්නා කියමු. අපිට සසරේ ආය ලැබෙන්නේ තහක දාන දේවල්මයි. දැන් ගොඩාක් අය ආසයි අලුත් වාහනයක් පාවිච්චි කරන්න. ඊළඟට අලුතෙන්ම ගියක් කරන් පාවිච්චි කරන්න. අලුත්ම වටිනා ඇඳුමක් අඳින්න. නමුත් ඒගොල්ලන්ට සමහර විට සසරේ දෝෂ නිසා මේ දන් දීමේ යම්කිසි සත්පුරුෂ අසත්පුරුෂ ભેදයක් ලෝකේ තියෙන නිසා දන් දීමේ යොම් දෝෂ නිසා ඒගොල්ලන්ට සමහර විට අලුත් වාහනයක් ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට සමහර අයට අලුතෙන් ඇඳුමක් අඳින්න අවස්ථාව ලැබෙන්නේ. ලෝකෙ මේ වගේ වුණ තරම් ඉන්නවා. ඊළඟට Tamanට කියලා යමක් අරගෙන දිනු කරගන්න ලැබෙන්නේ. එතකොට මේකට හේතු වෙලා තියෙන මේ සත්පුරුෂ අසත්පුරුෂ දානවල වෙනස්කම්. ඊළඟට තියෙනවා පස්වෙනි එක තමයි ආගමන දිට්ඨිකෝ දාන
ආගමන දිට්ඨිකෝ අනාගමන දිට්ඨිකෝ දේති. අසත්පුරුෂ දානේ ඊළඟ එක තමයි අනාගමන දිට්ඨිකෝ දේති. ඒ කියන්නේ මේ දෙනදී මට ආපහු පෙරලා විපාකයක් ලැබෙනවා කියන අදහස නැතුව දෙනවා. කර්මඵල විශ්වාසයේ නැතුව දන් දෙනවා. එතකොට කර්මඵල විශ්වාසයේ ඒකාන්තයෙන් තිබිය යුතුමයි දානයක් දෙද්දී. ඒකේ ඒකාන්තයෙන් තිබිය යුතුමයි සත්පුරුෂ දානයක් වෙන්න නම්. කර්මඵල විශ්වාස නැතුව දාන දෙනා ඉන්නවා. මට මතකයි බුද්ධ දේශනාවකම තියෙනවා. සමහර අය දන් දෙනවා කියලා කියනවා අපේ පරම්පරාවේ අය දන් දුන්නනේ. ඒ නිසා දානේ දෙන්නේ අපිත් දෙන්න ඕනේ කියලා දෙනවා. එහෙමත් දාන දෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේගේ කාලේ. සමහර අය කියනවා දානේ දීම කියලා කියන හොඳ දෙයක්. ඒ නිසා අපිත් මේක කරන්න ඕනේ. දානේ කියලා කියන හොඳ දෙයක් නිසා අපිත් මේක කරන්න ඕනේ කියලා දෙනවා කිව්වා. ඊළඟට සමහර අය දෙනවා කිව්වා ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියලා කියන්නේ උයන් නැති අය. ගෙවල් දොරවල් හදාගෙන හාල් බඩු තියාගෙන ඒගොල්ලෝ උයන්නේ නැහැ. ඒ නිසා අපි උයන අය. උයන් නැති අයට උයන අය දීම හොඳ දෙයක්. ඒ නිසා අපි දෙන්න ඕනේ කියලා එහෙමත් දෙනවා කියනවා දාන. එතකොට එහෙම දෙන මිනිස්සුත් ඉන්නවා. එතකොට ඒක ලෝකේ ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කර්මඵල විශ්වාසය තියාගෙන නම් දානයක් දෙනවා නම් ඒ දානේ දීම තමයි සත්පුරුෂ දානයක් වෙන්නේ. එතකොට කර්මඵල විශ්වාසය තියාගෙන දන් දෙනවා නම් ඒකාන්තයෙන් මෙයා සකස් කොට දෙන්න බලනවා. ඇයි මම යමක් දෙනවද සකස් නොකොට දීමේ මට ඒකේ ආපහු මට රිටර්න් එක ආයෙ රිසල්ට් එකක් තියෙනවා කියලා. එතකොට දැන් ඔන්න සත්පුරුෂ දානේ අසත්පුරුෂ දානේ විස්තරයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඒකේ කොටස් පහක් තියෙනවා. ඔබ ඒක මතක තියාගන්න. අසක්කච්ඡන් දානන් දෙති. ඒ කියන්නේ සකස් නොකොට දන් දෙනවා. ඒ අසත්පුරුෂ දානේ. එහෙනම් සත්පුරුෂ දානේ සකස් කොට දන් දෙනවා. ඊළඟ එක අගෞරවයෙන් දන් දෙනවා සත්පුරුෂ දානයයි. අසත්පුරුෂ දානයක් විදිහට තියෙද්දි ඒක අගෞරවයෙන් දෙන්නේ. සත්පුරුෂ දානේ නම් ගෞරවයෙන් දන් දෙනවා. ඊළඟ එක තමයි සියතින් දෙන්නේ. අසත්පුරුෂ දානයක් නම් ඒක සියතින් දෙන්නේ නැහැ. සියතින් දන් දෙනවා කියන සත්පුරුෂ දානයකදී. ඊට පස්සේ ඊළඟ එක තමයි විසි කරන දේවල් තමයි දානෙට දෙන්නේ. එතකොට දානෙට දෙන්න ඕනි විසි නොකරන දෙයක්. ඒක සත්පුරුෂ දානය. ඊළඟට පස්වෙනි කාරණාව තමයි කර්මඵල විශ්වාසයකින් තොරව දන් දෙනවා නම් ඒක අසත්පුරුෂ දානයක්. කර්මඵල විශ්වාසයක් තියාගෙන දන් දෙනවා නම් ඒක සත්පුරුෂ දානයක්. එතකොට මේක තමයි අසත්පුරුෂ දාන සූත්‍රයේ විස්තර කෙරෙන්නේ. එතකොට මේ කොටස් පහත් ඔබ මතක තියාගන්න. සත්පුරුෂ දානයත් අසත්පුරුෂ දානයත් අතර වෙනස. ඊළඟට තියෙනවා දැන් කලින් අපි ඉගෙන ගත්තේ අසත්පුරුෂ දාන සූත්‍රයේ දැන් ඉගෙන ගන්නේ සත්පුරුෂ දාන සූත්‍රය. එතකොට මේ දේශනා දෙකම ගොඩක් දීර්ඝ වෙන මේ කෙටි දේශනා. මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සත්පුරුෂ දාන පහක් තියෙනවා. සත්පුරුෂ දාන පහක් තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි සද්ධාය දානං දීති. ඔන්න මතක තියාගන්න. පළවෙනි එක තමයි සද්ධාය දානං දීති. ශ්‍රද්ධාවෙන් දන් දී. ඊළඟ එක සක්කච්ඡන් දානං දීති. ඒකෙත් තරකම එනවා. සකස් කොට දන් දෙයි. දෙවෙනි කාරණාව. ඊට පස්සේ කාලේන දානං දීති. ඒ කියන්නේ සුදුසු කාලයට දන් දෙනවා. සත්පුරුෂයා දානි දෙන්න ඕනි කාලේ දැනගෙන සුදුසු කාලයට දන් දෙනවා. ඊට පස්සේ අනග්ගහිත චිත්තෝ දානං දීති. ඒ කියන්නේ දෙන දෙයක් නැත්තම් ඒ දෙයට නොබැඳී දන් දෙනවා. මේ කරුණ හරිය වැදගත් ඒවා. දුන් දෙයට නොබැඳී දන් දෙනවා. ඊට පස්සේ තියෙනවා අත්තානංච පරංච අනුපහච්ච දානං දීති. ඒ කියන්නේ තමාවත් අනුන්වත් පීඩාවටපත් නොවි, වෙහෙසටපත් නොවි දන් දෙනවා. ඉතින් මේ ටික විස්තර කරනවා මේ සූත්‍රය ඉස්සරහට. එතකොට මේ දානය කියලා කියන්නේ හරි සුන්දර එකක්. ඉතින් මේකේ තියෙන කරුණු ටිකත් හරි වැදගත් එකක්. මේ දානය කියන එක අපේ නිවනට තල්ලු කරන ඉනිමගක් වගේ එකක්. ස්වර්ගයට තල්ලු කරන ඉනිමගක් වගේ. මට මතකයි තියෙන බුද්ධ වචනේ තියෙන දානං සග්ගස්ස සෝපානං. දානය කියලා කියන්නේ ස්වර්ගයට යන ඉනිමගක් වගේ කියන.
දානම් භික්කවේ සප්පුරුස පඤ්ඤත්තං ආන්නින වචනේ. දානය කියලා කියන්නේ දානය කියලා කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා පණවන එකක්. පණ්ඩිත පඤ්ඤත්තා නුවණ තියෙන අය හොඳයි කියලා පණවන එකක්. ඒකට බලන්න බුදුරජාණන් වහන්සේ මේ දානය ගැන විවිධාකාරයෙන් තියෙනවා. තව තියෙනවා දේශනාවල ගාථාවල නවේ කදරියා දේව ලෝකා වජಂತಿ. කදරිය කියලා කියන්නේ මසුරු අයට ලෝභ. තමන්ගේ වස්තු හිර කරගෙන තමන් විතරක් පරිභෝග කරන කෙනෙකුට කියනවා මසුරු කියලා. එතකොට නවේ කදරියා දේව ලෝකා වජಂತಿ. දෙවියන් අතර යන්නේ කියන නුවණ මසුරු අය. එහෙනම් මේ දානය කියන එක දෙවියන් අතර යන්න ඕනම කාරණාවක්. ඊළඟට බාලා හවේ නප්පසංසන්ති දාන. නුවණ නැති මිනිස්සු දානයට ගරහනවා කියන. දැන් මේ යුගයේ ඕක හරියට තියෙනවා. මේ යුගයේ කෙලවරක් නැතුව තියෙනවා. මොකද මේ දියුණු වෙච්ච සමාජමාල ජාත්‍ය සමාජ මාධ්‍යත් එක්ක මේ තාක්ෂණයත් එක්ක බොහෝ විට තියෙනවා දාන දෙන එකට ගරහනවා. සමහර විට එයා දාන්නේ වචන පෙළි කීපයක් වෙන්න පුළුවන්. අකුරු කීපයකින් ටයිප් කරලා වෙන්න පුළුවන් දාන්නේ. නමුත් දානයට ගැරහීම නැමැති අකුසලිය අරස් කර ගන්නවා. එයාට දිව්‍ය ලෝකයන් ලැබෙන්නේ නැහැ. ලෝකේ යමක් විවේචනය කරනවා නම් ඒ විවේචනය කරන්න කලින් ඒ විවේචනය කරන දේ තියෙන බරපතල නැතිකම මිනිස්සු තීරුම් නොගෙනයි කටයුතු කරන්නේ. බුද්ධ ශාසනයට සම්බන්ධ කෙනෙක් කුසල් වැඩිවීමට පින් රැස් කිරීමට කෙනෙක් ගරහනවා නම් ඒකේ විපාකයේ බොහෝ කාලයක් දුක පිණිස පවත්ව ගන්නවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදාළ බාලා ආවේ නප්පසංසන්ති දාන. නුවණ නැති අය දානෙට ගරහනවා කියනවා. සමහර විට ධර්මයේ ඇසිරෙන අයම කරනවා මේ වැඩේ. දානි දිදී ඉඳිමින් සසර දික් වෙන අය නිවන් දකින්නයි විදර්ශනා වඩන්නේ මහන්සි ගන්න ඕනි කියලා. ඒගොල්ලෝ ධර්මයේ දන්නවා වගේ කියනවා. නමුත් බුද්ධ දේශනාවක එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දානයත් පුරුදු කළ යුතුයි. සීලයත් පුරුදු කළ යුතුයි. සමාධියත් වැඩි යුතුයි. එතකොට බුද්ධ දේශනාවට බාහිරින් කෙනෙක් යමක් කියනවනම් ඒක ගැන සලකන්න තියෙන්නේ ඒක සත්පුරුෂයන්ගේ ධර්මයක් නෙවෙයි කියලා. එතකොට දානය කියන එක නුවණැත්තෝ ගරහන්නේ නැහැ කියනවා. දීරෝච දානං අනුමෝදමානෝ. නුවණැත්තෝ දානයේ සාදු කියලා අනුමෝදන් වෙනවා. තේනේව සෝ හෝති සුඛී පරත්ත. ඒගොල්ලෝ සුගතිය ගිහිල්ලා සැප ලබනවා කියනවා. ඉතින් ඒකයි මේ දානය කියන හරි සුන්දර එකක්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි ලස්සන විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක් හිටියා. ඒ දායක පවුලේ ඒ ගෙදර හිටපු ඒ නෝනට දරුවෙක් ලැබෙන්න හිටියා. නෝනයි මහත්තයා හිටියේ. එතකොට ඒ බිරිඳට ඇති වුණා ආසාවක් සංඝයාට දානි පූජා කරලා දානශාලාව කෙළවර ඉඳලා ඒ සංඝයාගේ දාණයෙන් ඉතිරි වෙච්ච ඉඳුල් ටිකක් අරගෙන අනුභව කරන්න දානශාලාවෙම කෙළවර ඉඳගෙන. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට දැනුම් දුන්නාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක විනය නීති වලට පටහැන්නේ නැති නිසා කමක් නැහැ කිව්වා. ඊට පස්සේ සංඝයා වැඩම කළා. වැඩම කරලා දානේ පූජා කරලා දානේ සංඝයා වළඳද්දී අර මේ දරු ගැබ දරාගෙන අම්මත් පැත්තක ඉඳලා දානේ අර සංඝයාගේ දානෙන් ඉතිරි කොටසක් වැළඳුවා. ඊට පස්සේ උන් දස මාසයක් ගියාට පස්සේ මව කුසම වරලා දරුවෙක් බිහි වුණා. ලස්සනයි කුමාරයා. පුංචි සිඟිති කොළු පැටියෙක් ඉපදුනා. නම තිබ්බා සුඛ කියලා. සුඛ කියලා කියන්නේ සැපය කියන්නේ. ඊට පස්සේ ඔන්න අවුරුදු පුංචි කාලේ ඉඳලම දැන් සංඝයාගේ ඇසුරේ ධර්මයේ ඇසුරේ හැදින්නේ. අවුරුදු 7ක් විතර ගියාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වෙන්න ආසයි කිව්වා. පැවිදි කරා. අවුරුදු 7ක පුංචි දරුවෙක්. එතකොට අවුරුදු 7ක කෙනෙක් පැවිදි වුණාට පස්සේ එයාගේ හිත බර සෙල්ලමටනේ. නමුත් මේ දරුවාගේ ඇතුළේ අභ්‍යන්තරේ මෝරලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක දවසක් පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වඩින ගමන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා දවසක් දැන් ඇලක් අයින දිගේ නියරක් දිගේ පින්ඩපාතේ වඩින කුඹුරියායි. එතකොට මේ පොඩි සාමණේරයන් වහන්සේට පේනවා ඇල මාර්ගයේ ඉඳලා මිනිස්සු කාණු කපලා
වක්කඩ හදලා පොලිමට වතුර අරන් ගිහිල්ලා Tamanට ඕන ලියද්දට අරන් යනවා වතුර. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි වතුරට හිතක් තියනවද? ඒක පොඩි නම වතුරට හිතක් නැහැ කිව්වා. එහෙනම් අර වතුර ඕන දිහාවට හරවලා ගෙනියන්නේ. එතකොට කිව්වා පොඩි නම වතුරට හිතක් නැහැ හැබැයි මිනිස්සු කාණු කපලා ඕන විදිහට අරන් යනවා කිව්වා. එතකොට මේ පොඩි නම කල්පනා කරනවා හරි පුදුමයි වතුරට හිතක් නැහැ. මට හිතක් තියෙනවා. වතුරට හිතක් නැති වුණාට ඕන තැනට අරන් යන්න පුළුවන්. මට හිතක් තියෙනවා නා. ඇයි මගේ හිත මට ඕන තැනට අරන් යන්න බැරි? දැන් බලන්න අවුරුදු 7ක පුංචි පොඩි නමක් සිහි කරන එක. අද අපිට එහෙම වතුර පාරක් දැක්කට අපිට හිතනවාද? අද මෝරපු මිනිසෙකුට හොඳට ඉගෙන ගත්ත කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. ඒකයි මේ යුගයේ තියෙන පුණ්‍ය ශක්තිය. ඊට පස්සේ තව ටිකක් දුර යනවා. යනකොට දැක්කා ලී වැඩ කරන මිනිස්සු ඇද ලී කෙලින් කරලා කරත්තරෝ හදනවා. ඊට පස්සේ දොරවල් හදනවා. ඊට පස්සේ පුටු හදනවා. මේස හදනවා. ලස්සන බඩු බාණ්ඩ හදලා තිනවා. ඒතර ඒවා ඇද ඇරපුවා. ඒ වගේම ඇද වෙච්ච පරණ ඇද හදපු නැති කොට ලී දඬුත් තියනවා පේනවා. ඒක ස්වාමීනි ලී වලට හිතක් තියනවාද? කිව්ව පොඩි නම ලී වලට හිතක් නැහැ කිව්වා. එහෙනම් අර ලී ලස්සනට කෙලින් කරලා හදලා තියෙන්නේ. කිව්වා පොඩි නම මිනිස්සුන්ට ඕන විදිහට ලී කෙලින් කරලා හදනවා මිසක් ලී වලට හිතක් නැහැ කිව්වා. ඒවා කෙලින් කරන්න පුළුවන් කිව්වා හැබැයි. ඊට පස්සේ මේ පොඩි නම කල්පනා කරනවා හරි පුදුමයි ලී වලට හිතක් නැහැ. හැබැයි ඇද අරින්න පුළුවන්. මට හිතක් තියෙනවා. ඇයි මගේ හිතේ තියෙන ඇද අරින්න බැරි? ඊට පස්සේ ඔන්න පොඩි නම තව ටිකක් දුර යනවා. යනකොට යකඩ වැඩ කරන කම්මල් වැඩ කරන මිනිස්සු යකඩ වල ඇද ඇරලා හරි කෙලින් ගානට හදන ඊතල හදන. ඒසු ඊතල කියන්නේ හරිම කෙලින් තියෙන එකක් නේ. පුංචි ඇදයක් තිබ්බොත් ඒ විදිහින් ඉලක්කේ වර්ධිනවා. එතකොට හරි කෙලින් හදපු ඊතල තියනවත් පේනවා. ඇද ගහිච්ච යකඩ තියනවත් පේනවා. ඒතර පොඩි නම අහනවා ස්වාමීනි මේ යකඩ වල හිතක් තියනවද? පොඩි නම යකඩ වල හිතක් නැහැ. එහෙනම් අර කෙලින් කරලා තියෙන්නේ. කිව්වා පොඩි නම යකඩ වල හිතක් නැහැ. හැබැයි යකඩ කෙලින් කරලා ගන්නේ මේ රත් කර කර මිනිස්සු කියන මේ ඇද ගතිය අරලා ඍජු කරන්නේ. පොඩි නම කල්පනා කරනවා යකඩ වල හිතක් නැහැ. මට හිතක් තියෙනවා. එහෙනම් ඇයි මගේ හිත ඍජු කරගන්න බැරි? දැන් බලන්න පුංචි පොඩි නමක් හිතන විදිය. ඊට පස්සේ මේ පොඩි නම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිග තව චුට්ටි දුරක් ගිහිල්ලා නැවතුණා. නැවතිලා කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අද මට පින්නපාතේ වඩින්න බෑ කිව්වා. ඇයි පොඩි නම කියලා. කිව්වා ස්වාමීනි අද මට භාවනා කරන්න හිතෙනවා. හොඳයි පොඩි නම එහෙනම් කමක් නැහැ කිව්වා. ස්වාමීනි මට පුංචි උදව්වක් කරනවද කියලා. මොකද්ද කියලා. මට දානි චුට්ටක් අරන් ඉන්නවද ගිහිල්ලා එන ගමන් කිව්වා. ඉතින් පුංචි පොඩි නම නිකන් හොරතල් වයසේ ඉන්න කෙනෙක් නේ. හරි කමක් නැහැ කිව්වා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. කිව්වා මං දානි ටිකක් ගේන්නම් කියලා. ඔන්න පොඩි නම කුටියට ගියා. කුටියට ගිහලා වාඩි වෙලා දැන් අර තමන් මගදී දැකපු අරමුණ ටික සිහි කරලා තමයි වීරිය ගන්නෙ. මගදී දැක්කනේ අර ඇලපාරේ වතුර මිනිස්සු හරවගෙන ගිහලා ඕන තැනට අරන් යනවා. ඊළඟට අර ලී වඩු ලී කෙලින් කරනවා. ඊට පස්සේ අර යකඩ වැඩ කරන මිනිස්සු ඊතල හදනවා. මේවා කෙලින් කරනවා දැක්කනේ. මේවා කල්පනා කරා මගේ හිතත් කොහොම හරි මං කෙලින් කරගන්නවා මේ වගේ කියලා. ඊට පස්සේ භාවනාවට වාඩි වුණා. සමත භාවනාවට හිත යොමු කළා. සමතේ හොඳට වැඩිගෙන යනවා වීරියවන්ත හිත. ඊට පස්සේ විදර්ශනාවට හිත යොමු කළා. විදර්ශනාව පුරුදු කරගෙන යනවා. මෙහෙම භාවනාවට වාඩි වෙලා ඉද්දී සක්දිවිඳුගේ ආසනේ තවතිසාවේ ආසනේ රත් වුණා. සක්දිවිඳු බැලුවා මොකද්ද මේ විශේෂ ආශ්චර්යයක් මොකක් හරි මනුස්ස ලෝකේ තියෙනවා. මනුස්ස ලෝකේ බලද්දී පුංචි පොඩි නම භාවනාවට වාඩි වෙලා භාවනා කරනවා. එතකොට සක්දිවිඳු කල්පනා කළා මේ පොඩි නමට ආරක්ෂාව සලසන්න ඕනේ කියලා සතරවරන් දෙවිවරුන්ට අමතලා කිව්වා. ගිහිල්ලා අර පොඩි නමට ආරක්ෂාව සලසවන්න භාවනාවට බාධා වෙයි කියලා. එතකොට සතරවරන් දෙවිවරු ඒ කුටියේ සිව්කොන හිටියා කියන ආරක්ෂාවට. ඊට පස්සේ සූර්ය දිව්‍ය පුත්‍රයාට සක්දිවිඳු අමතලා කිව්වා දිව්‍ය පුත්‍රය පොඩි නම තාම දානි වළඳලා නැහැ. උන්වහන්සේ භාවනාව පිණිස වීරිය ගන්නවා. නිවනට උත්සාහවත් වෙනවා. ඒ නිසා මේ වෙලාව පරක් වුණොත් උන්වහන්සේලා දානි වළඳන්නේ නැහැ. ඒ නිසා දානි වර්ධයෙන් ඉඳ තියන්න එපා. මේ සූර්යාගේ ගමන් කිරීම නවත්තන්න කියලා. එතකොට පින්වත්නි මේවා අද සුරංගනා කතා වගේ. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව අද භෞතිකවාදීනේ මිනිස්සයා.
අද මේ භෞතික ලෝකෙත් එක්කනේ කතා කරන්නේ. දැන් සූර්ය දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ ඊට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ සරණ ගිය දෙවි කෙනෙක්. එතකොට ඒ දෙවියන්ට තමයි මේ සක්දෙවිඳු මේ පණිවිඩය කිව්වේ සූර්ය දිව්‍ය පුත්‍රයාට කිව්වා මේ ඉර අවරට යන එක නවත්තන්න කියලා. දැන් ඉර අවරට යන්නේ නැතුව සූර්ය දිව්‍ය පුත්‍රයා නවත්තගෙන ඉන්නවා. ඊට පස්සේ සක්දෙවිඳු කල්පනා කළා මමත් පුංචි සුඛ සාමණේරයන්ගේ ආරක්ෂාවට යන්න ඕන කියලා සක්දෙවිඳුත් ඇවිල්ලා කුටිය ඉස්සරහා හිටියා කියනවා. භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න උන්වහන්සේ මහා කරුණා සමාපatti නෑ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ සුඛ සාමණේරයන් දිහා දිවස් නුවණින් බැලුවා. ඒ සුඛ සාමණේරයන් සමතේ වඩලා විදර්ශනාව දියුණු කරලා සෝතාපන්න ඵලයටපත් වෙලා සකදාගාමී ඵලයටපත් වෙලා අනාගාමී ඵලයටපත් වෙලා වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දැනගත්තා මේ සුඛ සාමණේරයන්ගේ ජීවිතය අනාගාමී ඵලයෙන් නවතින එකක් නෙවෙයි. අරහත් ඵලයට දියුණු වෙන එකක් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කුටි ඉස්සරහට වැඩම කළා. වැඩම කරද්දී ඔන්න දැන් සාරිපුත්තු මහ රහතන් වහන්සේ මේ විස්තර දන්නේ නැහැ. උන්වහන්සේ පාත්‍රයට පින්න පාතේ ටිකකුත් අරගෙන වඩිනවා. එතකොට සාරිපුත්තු මහ රහතන් වහන්සේ කුටි ඉස්සරහින් ඉඳි බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මුණ ගැහුණා. ඉස්සරහට මුණ ගිහලා අහනවා සාරිපුත්තේ ඔය පාත්‍රේ කුමක් ඇත්තේද? ස්වාමීනි මේ පාත්‍රේ ආහාර ඇත්තේ. ආහාරයෙන් කුමක් පෝෂණය කරයිද? ස්වාමීනි ආහාරයෙන් නාම රූප පෝෂණය කරනසේක. මේ විදිහට දහම් කතාව ගියා පටිච්චසමුප්පාදය ගැන. හරි පුදුමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගිහික්ම වීම. ඒ දහම් කතාව යන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් අතරයි. ඒ දහම් කතාවේ අර්ථය යන්නේ අර කුටිය ඇතුළේ ඉන්න සුඛ සාමණේරයන්ට. ඒ සුඛ සාමණේරයන් මේ දහම් කතාව අහගෙන ඉඳලා ඒ ධර්ම කතාව නිසාම අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ සුඛ සාමණේරයන් වහන්සේ කුටියෙන් එළියට වැඩියා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. තමන්ගේ ගුරු දේවයන් වහන්සේටත් වන්දනා කළා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර පාත්‍රේ සුඛ සාමණේරයන්ට දුන්නා. උන්වහන්සේ දානිත් වැළඳුවා. එතකොට මේ නිකන් කෙනෙක් නෙමෙයි. අරහත්ත්වයටපත් වෙච්ච සාමණේර උත්තමයෙක්. දාහනේ වළඳලා ඉවරලා පුංචි වෙලාවක් යද්දීම එකපාර මීරාවරට ගියා. එතකොට සංඝයා අතර යම් කතාවක් ගියා. මොකක්ද අද උනේ? අද දවල් කාලේ වැඩි වෙලාද නැත්තම් මේ ඉර අවරට ගිහින් තීදී මේ පොඩි නම දාන වැළඳුවද මොකක්ද උනේ කියලා. බුදුරජාණන් වහන්සේ දන්නා නෑ. එහෙම උන්නේ නෑ කිව්වා. මේක සුඛ සාමණේරයන් දාන වැළඳු ඉර අවරට ගිහින් තිබෙද්දී නෙමෙයි කිව්වා. එතකොට මේ විස්තරේ භාග්‍යතුන් වහන්සේ සංඝයාට කිව්වා. එතකොට සංඝයාට හරි පුදුම හිතුණා. මේ සුඛ සාමණේරයන්ට සක්දිවිඳුගෙන් ආරක්ෂාව ලැබිලා සතරවරන් දෙවිවරුන්ගෙන් ආරක්ෂාව ලැබිලා ඊට පස්සේ සූර්ය දිව්‍ය පුත්‍රයා දාන ටික වරදී කියලා ඉරාවරට යන්න දෙන්නේ නැතුව රඳවගෙන ඉඳලා ඊළඟට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කුටිය ළඟට වැඩලා තමන්ගේ ආචාර්යයන් වහන්සේ දාන ටිකත් අරන් ඇවිල්ලා මෙහිමත් සැප පහසුවට ආරක්ෂා සංවිධාන සහිතව උපකාර සහිතව නිවනට යන්න මොන වගේ පිනක් මෙහා රැස් කරන්නේ නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් ගෙන හැර දැක්වුවා. අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට වෙහෙස මහන්සි වෙලා අවුරුදු 3ක් බැල මෙහෙරකම් කරලා Tamanට කන්න ලැබිච්ච කෑම ටික අත්හැරලා පූජා කිරීම විපාකයක් හැටියට තමයි ඒ විදිහට පහසුවෙන් නිවනට යන්න විමුක්තිය පිණිස උදව් වෙච්ච විස්තරේ. එතකොට බලන්න දානයක් පූජා කිරීමෙන් එවැනි විපාකයක් ලැබෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. එතකොට ඒ සුඛ සාමණේරයන් කලින් ජීවිතේ දිලින් දරුවෙක් වෙලා ඉඳිද්දී දානයක් පූජා කරලා තිනවා. දුෂ්කරව දීපු දානයක්. ඒ කියන්නේ අවුරුදු 3ක් බැල මෙහෙරකම් කළා තමයි මේ දාන වස්තු උපයගන්නේ. ඒ උපයගත් දාන වස්තු පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙහිතකින් තොරව පූජා කළා. ඒ පූජා කරලා ඒ දිලිඳු කොල්ලා ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේ යම් සාක්ෂාත් කළ විමුක්තියක් ඇද්ද? මටත් ඒ ලැබේවා කියලා. බලන්න එතකොට මේ දානයේ විපාකේ මේ ජීවිතේ ගෞතම බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වෙලා ඉවරුනේ අවුරුදු 7 දී. ඉතින් බලන්න එතකොට දානය කියන එක අපි හිතන්නේ නැති විදිහට අපේ නිවනට තල්ලු කරනවා. අපිට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ දානය කියන එක අපි අපේ ජීවිතේට ප්‍රායෝගිකව පුරුදු කරගන්න පුළුවන් නිතර පුරුදු කළ යුතු එකක්. ඉතින් මේ සත්පුරුෂ දාන සූත්‍රයේ තියෙනවා සද්ධාය දාන දෙති දැන් මම කියන්නේ කරුණු පහක් තියෙනවා කියලා. එතකොට මේකේ තියෙන විශේෂ විස්තරය තමයි පින්වත්නි මේ දැන් ඉගෙන ගන්න යන්නේ. දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද බොහෝ දිනාට
මේ ශාරීරික ලස්සන පැහැය නෑ කියන එක. ගොඩාක් දෙනෙක් කල්පනා කරනවානේ අනේ මට වඩා ලස්සනයි ලෝකේ ඉන්නවා. මට ඒ වගේ වෙන්න තියෙනවනේ. මට මේ වගේ ලස්සන රූපයක් ලැබෙනවා නම් කියලා කල්පනා කරනවානේ. ඔන්න එයාට හොඳ විස්තරයක් මේකේ තියෙනවා. සද්ධායකෝපන භික්කවේ දානං දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බත්ති අඩ්ඩෝච හෝති මහද්දනෝ මහා භෝගෝ. මේක තියෙනවා මහණෙනි ශ්‍රද්ධාවෙන් දානි දුන්නොත් ඔන්න ඒක සත්පුරුෂ දානේ පළවෙනි එක. ශ්‍රද්ධාවෙන් දානි දුන්නොත් ඒගොල්ලන්ට ගිය තැන ඒ දානේ විපාකයක් වශයෙන් ලැබෙනවා කිව්වා. ආඩ්‍ය වූ මහා ධනය මහා භෝගස්කන්ධ ලැබෙනවා කිව්වා. ශ්‍රද්ධාවෙන් දානි දුන්නා. එතකොට පින්නත් මේ දෙන ප්‍රමාණය නෙවෙයි මේකේ බලපාන්නේ ශ්‍රද්ධාවෙන් දීම. තමන්ට තියෙන පුංචි දේ වුණත් ඒවා ශ්‍රද්ධාවෙන් දුන්නාම මහා ධනේ මහා භෝගස්කන්ධ ලැබෙනවා කියන. ඊට පස්සේ එයා දැන් දානයක් නෙදෙන්නේ. එතකොට ඒකේ තව සත්පුරුෂ දානයේ එකාංගයක් මුල් වෙනවා. මොකද්ද? ශ්‍රද්ධාවෙන් දානි දුන්නා. නිකම්ම දුන්නා නෙමෙයි. ශ්‍රද්ධාව මුල් කරගෙන දානි දීපු නිසා මේක කියන එතකොට මේ ශ්‍රද්ධාව මුල් කරගෙන දානි දුන්නාට පස්සේ ඒකට තව අතිරේක තව විපාකයක් ලැබෙනවා. ඒක තමයි කියන අබිරූපෝච හෝති දස්සනීයෝ පාසාදිකෝ පරමායි වන්න පොක්කරතාය සමන්නාගිතෝ. ඒ කියන්නේ යාගේ ශරීර පැහැ හරිය ලස්සනයි කියන. අබිරූපවත් කියනවා දර්ශනීයයි කියනවා. ඊට පස්සේ සිත් ඇද ගන්නවා කියනවා. දකින්න කෙනාට ආපහු හැරිලා බලන්න හිතනවා කියනවා. ශ්‍රද්ධාවෙන් දානි දීම. ඔන්න ලස්සන වෙන්න කැමති හැම කෙනාම කරන්න ඕනේ මොකක්ද එහෙම? දන් දීම. දන් දීම නිකන් නෙමෙයි. ශ්‍රද්ධාවෙන් දීමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙනවනම් සංඝයාට දෙනවනම් ඒ ಗುಣ දැනගෙන බොහොම ගෞරවයෙන් චිත්ත ප්‍රීතියෙන් යුක්ත ප්‍රසාදයෙන් දන් දෙන්න ඕනේ. සිල්ලතුන් ගුණවතුන් වහන්සේලාට දානි දෙද්දී ඒ චිත්ත ප්‍රසාදයෙන් දානි දීම තමන්ගේ ශරීර පැහැය ලස්සන වෙන්න හේතු වෙනවා. එතකොට බලන්න අද කාලේ මේ ශරීර පැහැය රඳව ගන්න මිනිස්සු කොයිතරම් සෙල්ලමක් කරනවද? කොයිතරම් ක්‍රීම් වර්ග, සබන් වර්ග තියනවද? නමුත් මෙහෙම විපාකයක් ලැබෙනවා කියලා අපේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි පෙන්වන්නේ. දානෙන් ශ්‍රද්ධාවෙන් දන් දීමෙන් මේ ශාරීරික අභිරූපවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔන්න ශ්‍රද්ධාවෙන් දාන දීමේ අතිරේක විපාකයක් තමයි මහා භෝගස්කන්ධත් ලැබෙනවා. ශාරීරික වර්ණය ඊටම ලස්සන වෙනවා. ඊළඟ එක තමයි දෙවෙනි එක සක්කච්ඡංකෝපන භික්කවේ දානං දත්වා යත්ත යත්ත තස්ස දානස විපාකෝ නිබ්බති අඩෝච හෝති මහද්දනෝ මහා භෝගෝ. ඒ කියන්නේ ගිය තැන එයාට සකස් කොට දන් දීම හේතු කරගෙන මහා භෝග මහා ධන සම්පatti ලැබෙනවා. ඊළඟට ඒ සකස් කොට දන් දීම නැමැති ලක්ෂණේ තිබිච්ච නිසා ඒ සත්පුරුෂ දාන ලක්ෂණේ තිබිච්ච නිසා එයාට ලැබෙන තව විපාකයක් තියෙනවා. ඒ පිස්සතේ හොන්ති පුත්තාතිවා දාරාතිවා දාසාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා තේ පිසුස්සු සම්ති සෝතං ඕදහන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපෙන්ති. ඒ කියන්නේ Tamanට යටත් පිරිසක් ඉන්නවනම් දරුමල් වේවා බිරිඳ වේවා දැසිදස් වේවා කම්කරුවෝ වේවා තමන්ගේ සේවකයෝ ආදී වේවා මේ සියලු දෙනාම තමන්ට කීකරු වෙනවා. තමන්ගේ වචනේ ශ්‍රවණය කරන වචනේ අහනයි බවට පත් වෙනවා කියන. ඕන්න එතකොට ඒකේ අතිරේක විපාකේ. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ නේද? තමන්ගේ වචනේ පිළිගන්නේ නැති එක. සමහර විට ඇත්තමයි කියන්නේ. එයා අනිත් අයට අනුකම්පාවෙම යමක් කියනවා. යහපත ඇති වෙන දෙයක්ම කියනවා. නමුත් කවුරුත් පිළිගන්නේ නැහැ. මේ වචනේ පිළිගන්නේ නැති එක ලෝකේ ගොඩාක් තියෙනවා. සමහරට නායකයෝ ඉන්නවා. ඊට පස්සේ තමන්ට යටත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කවුරුත් තමන්ට කීකරු නැහැ. එහෙනම් කීකරුකම කැමති. ඒ කියන්නේ තමන්ගේ යටත් පිරිස කීකරු වෙනවට කැමති අය කරන්න ඕනේ මොකද්ද? සකස් කොට දන් දෙන්න ඕනේ. මම සකස් කොට දන් දීම කියන එක කලින් විස්තර කරේ. එතකොට සකස් කොට දන් දීමේ විපාකයක් කියනවා. ඒ කියන්නේ කෙනෙකුට පරිභෝග කරන්න පුළුවන් විදියට හැකි උපරිමයෙන්ම පිළිවෙලකට දෙනවා. දානය පූජා කරනවා නම් ඒක ඊටාම ප්‍රණීත පිළිවෙලකට ඊට පස්සේ ඒක වළඳන්න පුළුවන් විදියට ආහාර පාන අනුභවයේදී සිත සතුට වෙන විදියට හකස් කරලා දෙනවා. එතකොට ඒකට කියනවා සකස් කොට දන් දෙනවා කියලා. සකස් කොට දන් දීමේ අතිරේක විපාකය තමයි සකස් කොට දන් දීම නාම ලැබෙන විපාකය තමයි මහා භෝගස්කන්ධ ලැබෙනවා. අතිරේක විපාකය තමයි Tamante යටත් පිරිසක් ඉන්නවනම් ඒගොල්ලෝ තමන්ගේ වචනය අහනවා. ඔන්න එතකොට ඒක විශේෂ විපාකයක් සත්පුරුෂ දානයක තියෙන. තුන්වෙනි ලක්ෂණය.
තුන්වෙනි එක තමයි එතකොට සක්කච්ඡන් දාන දෙන්නේ. සකස් කොට දන් දීම. ඊළඟ එක තමයි කාලේන කෝපන භික්කවේ දානං දත්වා. තුන්වෙනි එක තමයි කාලයට දන් දෙනවා. කාලේ දන් දෙනවා කියලා කියන්නේ සුදුසු කාලේ දෙනවා. ඔය කාල දාන සූත්‍රය කියලාත් එකක් තියෙනවා. දැන් අපිට ඒ කාල වේලාව මදි විස්තර කරගන්න. එතකොට කාලයට දන් දෙනවා කියලා කියන්නේ සංඝයාට නම් ඔන්න කැපසරුප් කාලේ දෙනවා. කැපසරුප් කාලේ තමයි උදේ වෙලාවෙන් ගත්තොත් උදේ 5 මාරින්දලා දවල් 12 වගේ කාලය ඇතුළත. ඒ වෙලාවේ තමයි ආහාර පාන පූජා කරන්න සුදුසු. ඔන්න ගිලන් කෙනෙක් ඉන්නේ. ඒතකොට ගිලන් කෙනාට කැපසරුප් දානේ හදලා දෙනවා. ඒතකොට ඒ කාල දානය. ඊළඟට තියෙනවා චාරිකාවේ වඩින භික්ෂුන් ඉන්නවා. ඒකට චාරිකාවේ වඩින අයට දෙනවා නම් දානයක් පිළිවෙලකට සකස් කරලා දානි පාරසල් හරි මොනවා හරි. ඒකත් කාල දානයක් කියනවා. ඒකට කාලයට දන් දෙනවා නම් ඒකෙත් එයාට විපාකයේ හැටියට ලැබෙනවා කියනවා. ගිය ගිය තැන මහත් භෝගස්කන්ධ ලැබෙනවා. කාලයට දන් දීමේ තියෙන අතිරේක විපාකය තමයි කියනවා. එයා උපනුපන් ආත්මවල එයාට එයාගේ කාලයේදී තමන්ට අදාළ දේවල් සාර්ථක වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඔන්න අධ්‍යාපනය ලැබෙන කාලේ හොඳට අධ්‍යාපනය කරගන්න අවශ්‍ය ධන අවශ්‍ය වියහියදන් නැත්නම් ඊට පස්සේ අවශ්‍ය පාසලක් නැත්නම් ඒව කාලයට ලැබෙනවා. සමහර ළමයි ඉන්නවනේ කොච්චර දක්ෂ වුණත් ඉස්කෝලයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ ඉගෙනගෙන ඔන්න විශ්වවිද්‍යාලය යන්න හදනවා. එතන අරුබුද හට ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොම හරි දුකසේ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ සමහර කාලයට එයාගේ කාලයට ගැලපෙන විදිහට රස්සාව හම්බෙන්නේ. ඊට පස්සේ සමහරට විවාහයක් කරගන්න ගියාම ඒ කාලයට අනුව විවාහය කරගන්න බෑ. කාලේ පරක් වෙලා යනවා. සමහරට කාලයට ගියක් හදාගන්න බෑ. ඒක පරක් වෙනවා. ව්‍යාපාරයක් කරගන්න ගියාම කාල වේලාවට මුදල් ටික ලැබෙන්නේ නැහැ. එතකොට කාලයෙන්ට දන් දුන්නාම තමන් යමක් කරන්න හදනවද? යමක් කරන්න හදද්දී එයාට කාලයට අනුව තමන්ගේ කටයුතු කරගන්න අපහසුවකින් තොරව ලැබෙනවා කියනවා. ඔන්න අතිරේක විපාකයක්. එතකොට ඒකත් විශේෂ එකක් නේ. ඊළඟ එක හතරවෙනි එක අනග්‍රහිත චිත්තෝක පන බික්කවේ දානං දත්වා. ඔන්න එයා දෙන දානෙට හිත නොබැඳී ඉඳනවනේ. අපි කියමු පූජා කරන දෙයක් නැත්තම් පන්සලකට පූජා කරන දෙයක් හරි තව කෙනෙකුට දෙන දෙයක් හරි හිත නොබැඳී දෙනවනම් නොබැඳුණු සිතින් දානෙ දෙද්දී එයාට මහ පූදා භෝගස්කන්ධ ලැබෙනවා. අතිරේක විපාකයක් හැටියට එයාට ලැබෙනවා කියනවා. එයාට සසරේ යද්දී තමන්ට ලැබෙන භෝගස්කන්ධ පරිභෝග කරන්න හිත නැමෙනවා කියනවා. එතකොට පරිභෝග කරන්න හිත නැමෙන එකත් ඊටාම් විශාල දෙයක්. ඉතින් පරිභෝග කරන්න හිත නැමෙන්නේ නැති අය කොච්චර ඉන්නවද? දානි දීලා මේ තමන්ට ලැබෙන දේ. ඔන්න ඒකේ හේතුව තමයි කියනවා අත්හැරීමෙන් දානි දීම. ඊට පස්සේ අන්තිම එක තමයි අනුනුත් තමන්ව පීඩාවටපත් නොවේ දන් දීම. එතකොට අනුනුත් තමන්ව පීඩාවටපත් නොවේ දන් දුන්නාම තමන්ට ලැබිච්ච භෝගස්කන්ධ ගින්නෙන්, ජලයෙන්, හොරහතුරන්ගෙන්, රාජසන්තපීමෙන් ආදී හානි වෙන්නේ නැහැ කියන ඒවා සුරක්ෂාවටපත් වෙනවා කියන. එතකොට බලන්න සත්පුරුෂ දානයක විපාක වෙනින් වශයෙන්ම තියෙනවා. එතකොට මේවා විස්තර වශයෙන් කතා කරනවා නම් අපිට දවස් ගානකට විස්තර තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ කෙටියෙන් විස්තර කරේ සත්පුරුෂ දාන, අසත්පුරුෂ දාන විස්තරේ. ඉතින් මේ සූත්‍රය තමයි අංගුත්තර නිකායේ තියෙන සත්පුරුෂ දාන සූත්‍රයත් අසත්පුරුෂ දාන සූත්‍රයත් කියන සූත්‍ර දෙකෙන් අද ඔබ මේ දහම් කරුණ ඉගෙන ගත්තේ. දාන දෙන අය හැටියට සත්පුරුෂ දාන අසත්පුරුෂ දානවල ભેදේ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාවෙන් අපි ඉගෙන ගත්ත මේ සත්පුරුෂ දානෙත් අසත්පුරුෂ දානෙත් විස්තර සියලු දෙනාටම සත්පුරුෂයන් හැටියට දන් පෙන් පූජා කරන්න. ඒ දානේ පූජා කිරීමෙන් පින් රැස් කරගන්න. ඊළඟට මේ දාන ආදී පුණ්‍ය ධර්මවල විපාකයන්හි කෙලවර බවට පත් වෙන උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරන්න හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.